බුදු කෙනෙකුගේ ධර්මයක් ඒ බුද්ධ වචනේ එක බණ පදයක තියෙන වටිනාකම බුදුහාමුදුරු ගාථාවකින් පෙන්නනවා. ඒකස්මින් බ්‍රහ්මචර්යස්මි සහස්සම් මච්චු බහයිනම් කියන. මේ එක බණ පදයක මරු පරදවන රහතුන් ලක්ෂ ගණන් බිහි කරන බුද්ධ ශක්තියක් තියෙනවා කියන. ඒක අපිට තේරෙන්නේ නැහැ. අපිට මනින්නත් බෑ. අපිට මනින උපකරණත් නැහැ. හැබැයි අපිට බුද්ධ දේශනා තුල බලනකොට පේනවා බුදුහාමුදුරන්ගේ එක වචනෙන් ජීවිත වෙනස් වෙච්ච චරිත තියෙනවා. සමහර චරිත මහා දරුණු අපරාධක. දැන් අඟුලිමාල හාමුදුරුවෝ හිතන්න. කී දෙනෙක් කියන්නේ නැද්ද? ඕක කරන්න එපා, ඕක කරන්න එපා, ඕවා පව්, මිනි මරන්න එපා කී දෙනෙක් කියන්නේ නැද්ද? අර කඩුව අරගෙන මිනිස්සු පස්සේ පන්නනකොට කවුරුත් අනේ මාව මරන්න කියලා ඔලුව පාත් කරාද? නෑ. මිනිස්සු කෑ ගහනවා මරන්න එපා, මරන්න එපා, අනේ මාව මරන්න එපා. ඊළඟට දරුවෝ කෑ ගහන්න නැති අනේ අපේ දෙමව්පියන්ව මරන්න එපා, මරන්න එපා කියලා. එතකොට කොච්චර මේ හඬ ඇහිලාද? හැබැයි බුදුහාඳුරන්ගේ එක බණ පදයයි අඟුලිමාල මම නතර වෙලා ඉන්නේ ඔබ නවතින ඔච්චරයි. ජීවිතේම වෙනස් කරා. ඒ බණ පදේ ඇහෙනකොටම ඒක හදවතටම නුවණටම සම්පූර්ණයෙන්ම ඔළුව වෙනස් වෙලා යන්නම ඒක ජීවිතේ පසාරු කරගෙන ඇතුළට ගියා. කඩුව අරගෙන පන්නගෙන ආවේ හිටු ශ්‍රමණේ කියලා බුදුහාඳුරෝ පස්සේ පන්නගෙන ආවේ. ඊළඟට දෙවනි පාර තවත් තේරුම් ගන්න ඇහුවා ශ්‍රමණියෝ බොරු කියන්නේ නැහැ කියලා මං අහලා තියෙනවා. ඔබ ඔය යන ගමන් නැවතුණා කියලා බොරුවක් නේද කීවේ කිව්වා. අන්න බුදුරජාණන් වහන්සේ ඔහු අරමුණු කරලා කියනවා අඟුලිමාල මම ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමන අකුසල් කර කර යන ගමන නවත්තපු කෙනෙක්. මං අතර වෙලා ඉන්නේ. ඔබ අකුසල් කර කර පව්කම් කර කර සංසාරේ යන කෙනෙක්. ඔබ සසර ගමන නවත්ත ගන්න මං අතර වෙලා ඉන්නේ කියලා. මුළු ජීවිතේම වෙනස් වුණා. අවුරුදු ගාණක් හැංගි හැංගි මිනි මර විඳපු දුක තමන් ඉලක්කයක් කරා යනවා කියලා ගුරු පූජාවක් වෙනුවෙන් කවුරු කීවත් නවත්තන්නේ නැහැ කියලා ඇඟිලි 1000ක් හොයන්න මිනි මර හිටිය පව්කාරයා. අර එක බණ පදෙන් මැරිලා ඉපදුනා වගේ ජීවිතේ වෙනස් වුණා. ඇඟිලි මාලේ ගලවලා වීසි කරා. කඩුව වීසි කරලා දැම්ම. බුදුරජාන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා අනේ ස්වාමීනි මට පිහිට වෙන්න කියලා. එතකොට බලන්න බුදු කෙනෙක්ගේ එක බණ පදයෙන් ජීවිතේ සම්පූර්ණ වෙනස් කරා. ඒක අපිට හිතා ගන්නවත් බෑ. ඒ බුද්ධ වචනයක තියෙන ශක්තිය. බුදුරජාණන් වහන්සේ නිසා පෙන්වුවා එක බණ පදයක මරු පරදවන රහතුන් ලක්ෂ ගණන් පහල කරන බුද්ධ ශක්තියක් තියෙනවා කියලා. මොකද මේ ධර්මයේ බුදුහාමුදුරුවෝ අවබෝධ කරගන්න දැන් අද අපිට කියන්න පුළුවන්. පොත් කියවලා කියන්න පුළුවන් ඕන කෙනෙකුට. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගන්න 20 අසංකේය කල්පලක්ෂයක් පොඩි කාලයක් නෙමෙයි. මනසෙන්ම පින් කරා කියනවා බුදුබව ප්‍රාර්ථනා කර කර සත් අසංකේය කල්පලක්ෂයක්. අසංකේය 7කුත් කල්පලක්ෂයක්. ඒකට ධර්මයේ කියන්නේ මනෝ ප්‍රනිධානයේ පිරුවා කියලා. මට බුද්ධත්වයේම ලැබේවා කියලා වචනෙන් හිතා පින් කරා කියනවා අසංකේය 9කුත් කල්පලක්ෂයක්. ඒකට ධර්මයේ කියන්නේ වාක් ප්‍රනිධානය. එතකොට මනෝ ප්‍රනිධානයයි වාක් ප්‍රනිධානයයි පිරුවට පස්සේ දීපංකර පාදමූලේ විවරණ ගනිද්දී මෙච්චර තව සාරා සංකේය කල්පලක්ෂයක් දුක් විඳින්න ඕනේ නැහැ. ඒ ජීවිතේම සතර පද ගාථාවක් අහලා රහත් වෙලා පිරිනිවන් පාන්න පුළුවන්කම තිබ්බා. ඒකට ධර්මයේ කියන්නේ හේතු සම්පත්තිය කියලා. ඒ ජීවිතේම රහත් වෙන්න පුළුවන්. එක ගාථාව අහලා දීපංකර බුදුහාඳුරන්ගෙන් රහත් වෙන්න පුළුවන්කම තියෙද්දි තමයි එදා සුමේද තාපසයන් වහන්සේ අතටපත් වෙච්ච නිවන ලෝක සත්‍යයන් ගැන කරුණාවෙන් කැප කරන්නේ. ඒ වෙලාවේ හිතනවා නෑ මම අසංකේය ගණන් සත්‍යයන්ව සංසාර දුකින් එතර කරවනවා. මම තවත් සසරේ පාරමී පුරාගෙන ගිහිල්ලා මම ලෝතුරා බුද්ධත්වයටමපත් වෙනවා. අසංකේය ගණන් සසරේ දුක් විඳින සත්‍යයන්ට මඟ පෙන්නලා ඒ අයත් ගලවගෙන මං සසරින් මිදෙනවා. එතකොට Tamanට නිවන් දකින්න පුළුවන්කම තියෙද්දි අවස්ථාව කැප කරලා
එතන ඉඳන් බුද්ධ කාරක ධර්ම පුරන්න පටන් ගත්තා. දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, කාන්ති, සත්‍ය, අදිඨාන කියන ওই දස පාරමී, උපපාරමී, පරමත්ත පාරමී හැටියට පිරුවා. ඒ පාරමී පුරපු කාලේ තමයි අපි කියන්නේ සාරා සංකේය කල්පලක්ෂය. එතකොට සාරා සංකේය කල්පලක්ෂයක් බුදුවරු 24 නමකගෙන් විවරණ ලබාගෙන සූවිසි විවරණ ලැබමින් දස පාරමී පුරාගෙන ඇවිල්ලා තමයි බුදු වුනේ. බුදු වෙන ආත්මෙත් ලේසි වුණාද? අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරා. දින ගණන් සිහිසුන් ඇදගෙන වැටිලා දුක් විඳා. මුළු ඇඟම ඇටසැකිල්ලට මතුවලා ඇස් දෙක දිහා බලනකොට බුදුහාමුදුරුවෝ බුදු වෙලා දේශනා කරන සාරිපුත්ත දුෂ්කර ක්‍රියා කරන කාලේ මගේ ඇස් දෙක හිස් කබල ඇතුලේ ගිලිලා ගියා කියලා. හරියට ලිඳකට එබිලා බලනකොට වතුර යන්තම් අඩිය ටිකක් පේනවා වගේ හිස් කබල ඇතුලෙන් ඇහැ පෙවුණා කියනවා. ඇහැ ඇතුලේ ගිලිලා ගියා කියන හිස් කබල ඇතුලට. යන්තම් ලිඳක වතුර පේනවා වගේ හිස් කබල ඇතුලෙන් යන්තම් ඇහැ පෙවුණා කියනවා. අතපය අසීතික කියන වැල්පුරුක් වගේ ඇඹරිලා වෙලා ගියා කියනවා. පපුව අත ගන්නකොට කොඳු වැට පේලිය කොටස් අහු වෙනවා කියනවා. කියන්නේ හැම සම්පූර්ණ ඇඟට ඇලිලා ගියා. දින ගණන් නැකිට ගන්න බැරුව කලන්තය හැදිලා සිහිසුන්ව එහෙම වැටිච්ච තැන්වල ඉන්නවා කියන. එතකොට එච්චර දුකක් වින්දේ බුදු වෙන්න මේ සාරා සංකේ කල්පලක්ෂයක් පෙරම් පුරපු කෙනා. එතකොට ඒ තරම් සසරේ පාරමී පුරාගෙන ඇවිල්ලා අවබෝධ කරගත් ධර්මයේ එක බණ පදයක තියෙන බුද්ධ ශක්තිය මරු පරදවන රහතුන් දහස් ගණන් එක බණ පදෙන් බිහි කරන්න පුළුවන් කියලා. දැන් බලන්න ඔබ අහලා ඇති උපතිස්ස කෝලිත දෙන්න කවුද? සාරිපුත්ත හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ. අගසව් තනතුරක් ලබන්නත් අසංකේයකුත් කල්පලක්ෂයක් පාරමී පුරන්න ඕන. එතකොට සසරේ සාරිපුත්ත හාමුදුරුවෝ ප්‍රඥාවන්තයන්ගෙන් අගතනතුර ලබන්නම සසරේ පෙරම් පුරපු කෙනා. ඒ තරම් කාලයක් පින් කර ඇවිල්ලා එදා ගිහි කාලේ නම උපතිස්ස කෝලිත. තරුණ කාලෙම විමුක්තියක් හොයාගෙන යන් කියලා දෙන්න ගිහිල්ලා ඉස්ලාම සම්බන්ධ වුණේ සංජය කියලා පරිබ්‍රාජකයෙක් ළඟට. මේ සංජයට ගෝලයෝ 500ක් ඉන්නවා. අර සංජයගේ පිරිසට එකතු වුණා උපතිස්ස කෝලිත දෙන්න. සංජයත් ශාස්ත්‍රවරයෙක් වගේ ඇවිල්ලා අර 500 දෙනාම වාඩි කරලා හැමදාම උදේ ඉඳන් හවස් වෙනකම් මගක් කියනවා. ඔබ මෙහෙම කරන්න, මේ විදිහට කරන්න, මෙන්න මේකයි නිවන, මේකයි විමුක්තිය කියලා කියනවා. අර 500ම වැඳගෙන අහගෙන ඉන්නවා, කියන දේ පුරුදු කරනවා. කාලයක් හිටියා කිසිම උතුම් මිනිස් ගුණ ධර්මයක් ලැබෙන්නේ නැහැ. හිත වැඩෙන්නේ නැහැ. කියන දේවලුත් හොඳයි. අපරාධ කරන්න කියනව නෙමෙයි. යහපත් දේවල් කියන්නේ. ඔබ මේ විදිහට කරන්න, මේ විදිහට වඩන්න, මේ වගේ ගුණ යහපත් දේවල් හැබැයි අහගෙන ඉන්නවා. බුදුබණ පදයක් එතන නැති නිසා අවබෝධයට හිත වැඩෙන්නේ. ඊට පස්සේ මේ දෙන්නටම හිතුණ කාලයක් ඉඳලා මෙතන හරියන්නේ අපි යන් කියලා දෙන්නම එතනින් එළියට ආවා. එළියට ඇවිල්ලා ඔහේ පාරක ඇවිදගෙන ගිහිල්ලා මගට ගිහිල්ලා කතා වුණා. අපි දෙපැත්තකට බෙදිලා යමු. කාට හරි ඉස්සල්ලා ධර්මයක් ලැබුණොත් අනිත් කෙනාට ඇවිල්ලා කියමු කියලා දෙන්නට දෙන්න පොරොන්දු වෙලා පාරවල් දෙකක ගියා. ඔය යනකොට තමයි අස්සජී මහරහතන් වහන්සේව දැක්කේ. එතකොට බුදුහාඳුරුත් නෙමෙයි හම්බුනේ. අස්සජී මහරහතන් වහන්සේ. අර පස්වක භික්ෂුන් වහන්සේලාගෙන් පස්වෙනි කෙනා. කොණ්ණඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජී. උන්වහන්සේ බොහෝම සාන්ත ඉරියව්වකින් පාරක් දිගේ බිම බලාගෙන සංවරව වඩිනවා. ගිහිල්ලා බලාගෙන හිටිය ඉරියව් දිහා ඔබ වහන්සේ නම් දමණය වෙච්ච කෙනෙක් පාටයි. ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? ඔබ වහන්සේ මොන වගේ ධර්මයක්ද පුරුදු කරන්නේ? අනේ මට ඒ දන්න ධර්මයේ කියන්න කියලා. එතකොට බලන්න මේ රහතන් වහන්සේලා පවා උන්වහන්සේ රහත් වෙලා අර පළවෙනි රහත් 69 නේ චාරිකාවේ පිටත් කරේ. රහතන් වහන්සේලා පවා බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් තොර වචනයක් කියලා නැහැ. අස්සජී මහරහතන් වහන්සේ රහත් කෙනෙක්. උන්වහන්සේට ඉතින් මොනවා කියන්න බැයිද? උන්වහන්සේ කියනවා මං ගොඩාක් ධර්මේ නම් දන්නේ නැහැ කියලා. මගේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාන් වහන්සේ. අන්න උන්වහන්සේ වැඩ ඉන්නවා වේළුවනාරාමේ. හැබැයි මං අවබෝධ කරගත්ත දේ තථාගත ධර්මයේ මං හකුලවලා ගාථාවකින් කියන්නම් කියලා.
මොකද ඒ වෙනකොට බුදුහාඳුර බුදු වෙච්ච මුල්ම කාලේ ගොඩාක් බණ කියලා තිබ්බේ නැහැ. පස්වක භික්ෂුන් වහන්සේලාට ඉස්සල්ලාම කරපු දේශනාව ධම්මචක්ක දේශනාව. ඒක අහලා සෝවාන් වුණා. ඊට පස්සේ අනන්ත ලක්ෂණ සූත්‍රය අහලා මේ පස් දෙනාම රහත් වුණා. පළවෙනි වස් කාලේ අවසන් වෙලා තමයි මේ 69ක් යසකුල පුත්‍රය ඇතුළු යාළුව 54 දෙනයි මේ අයයි චාරිකාය පිටත් කරේ. මහණෙනි ගම්නියම් ගම් පුරා වඩින්න එක මගකින් දෙනමක් යන්න එපා කියලා පිටත් කරේ. එතකොට බුදුහාමුදුරුවන්ගෙන්ම ධර්මය අහලා තිබ්බ ටිකයි ඒ වෙනකොට. සූත්‍ර දෙක තුනයි. එතනින් එහා තමන් මොනවද දැනගත්තත් අවබෝධ වුණත් තමන්ගේ දේවල් කියන්නේ ගියේ නැහැ. ඇයි වටින්නේ? බුද්ධ වචනේ. ඒ බුද්ධ වචනේ තියෙන ශක්තිය දන්න. මං බුද්ධ වචනේ හකුලෝලා කියන්නම් කියලා ගාථාවක් කියවා. පද 4 ගාථාවක්. ඒ පද 4 ගාථාවෙන් පද දෙකක් ඇහෙනකොටම මහපාරේ වැඳගෙන බණහපෝ අනේ ස්වාමීනි කියන්න කියලා මේ පාරේ. ගාථාවේ පද දෙක ඇහෙනකොටම සෝවාන් ඵලයටපත් වුණා උපතිස්ස. ඒ මොහොතේම යාළුවා හොයාගෙන දුවගෙන ගියා කෝලිතත් පාරක යනවා. මට ධර්මය හම්බුණා බුදු කෙනෙක්ගේ ධර්මය හම්බුණා කියලා කෝලිතට බණ කිව්වේ උපතිස්ස. අර ගාථාවම කියලා ඉවර වෙනකොට කෝලිතත් සෝවාන් ඵලයටපත් වුණා. එතකොට බලන්න ඇහෙන්නේ කාගෙන්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. දැන් කෝලිතට බණ කිව්වේ උපතිස්ස යාළුවා. එතකොට බුදුහාමුදුරන්ගේ හරි බුද්ධ වචනේ නිවැරදි ධර්මයේ වෙනස් කරන්නේ නැතුව විකෘති කරන්නේ නැතුව බුද්ධ ගෞරවයෙන් ඇහෙනවා නම් කාගෙන් ඇහුණත් ඒ ධර්මයේ තියෙන බුද්ධ ශක්තිය. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ එක බණ පදයක අපිට තේරුම් ගන්න බැරි මහා පුදුම බුද්ධ ශක්තියක් තියෙනවා. ඒක තියෙන බුදු බණ පදේ. ඒක බුදුහාමුදුරන්ගේ ශක්තිය. බුදුරජාණන් වහන්සේ ඔබ අහලා ඇති ඒ කාලේ ඔය පළවෙනි රහත් 69 චාරිකාය පිටත් කරලා බුදුරජාණන් වහන්සේ වැඩියා උරුවෙල් දනව්වට. උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිස দমনය කරන්න වඩින ගමනේ කප්පාසික කියලා වනයේක දවල් විවේක ගත්තා කියනවා. ඒ විවේකයෙන් ගහක් යට වැඩ ඉන්නකොට ඒ කාලේ කොසල් රජුරුවන්ගේ ඥාති වන රාජකුමාරවරු 30 දෙනෙක් හිටියව. තින්ස වර්ගයේ කුමාරවරු කියන්නේ ඒ අයට. රාජකුමාරු දැන් හිතන්නකො නිකන් වයස ගැන. තරුණ වයසේ කුමාරවරු 30 දෙනෙක්. ඒ 30 දෙනාගේ 29 දෙනෙකුට රාජකුමාරිකාවරු පෙම්වතියෝ හිටියා කියලා. එතකොට ආදරය කරපු යාළු වෙලා හිටපු පෙම්වතියෝ 29 දෙනෙකුට ඉන්නවා. එක්කෙනෙකු තනිකඩයි. දැන් අර කට්ටිය කතා වුණා අපි දවස් කිහිපයක් විනෝද වෙන්න යන් අපේ පෙම්වතියෝ එක්ක. හොඳයි කියෝ. එතකොට අර එක අනේ මට කවුරුත් නැහැනේ කියෝ. හොයාගමු කියලා කුලියට එක්කෙනෙක්. හා කියලා එක්කෙනෙක් කුලියට හොයාගත්තා දවස් 2-3ට. දැන් කුමාරවරු 30 දෙනයි අර කාන්තාවෝයි විනෝද වෙන්න ගියා. දැන් ඔබට තේරෙනවා විනෝද වෙලා කෙලෙස් වල කාලා බීලා සතුටු වෙලා පංචකාමයන් තුල ওই දවස් 2-3 ගත කරලා දවසක් එනකොට දැන් මේ කුමාරවරුයි ඔක්කොම 60 දෙනෙක් දැන් hina වී විහිළු කර කැලේ මැදින් එනකොට නාන තැනක් තියෙන පොකුණක්. මෙන්න හොඳ තැනක් අපි නාමු කිව්වා. කුමාරිකාවරු කිව්වා අපිත් නානවා කිව්වා. කුලියට ගත්ත කෙනා කිව්වා අනේ මට බෑ. මං ඉන්නම් ඔයාලා නාන්න කිව්වා. අර කුමාරවරුයි කුමාරිකාවරුයි ආභරණ ඔක්කොම ගලවලා පැන්න වතුරට. පටපිට බලලා ආභරණ ටික ඔක්කොම එකතු කරගෙන කුලියට ගත්ත කෙනා එතනින් පැන්නා. නාලා ගොඩට එනකොට ආභරණ ටික නෑ දැනගත්තා. කේන්ති ගියා කුමාරිකාවරුන්ට කිව්වා ඔයාලා ගෙවල් වලට යන්න අපි කොහොම හරි මේ කිව්ව හොයනවා කිව්වා. දැන් හිතන්න මානසිකත්වය හිතන්නකෝ. දැන් රාජකුමාරවරු කේන්තිය තමන්ගේ වටිනා ආභරණයි කුමාරිකාවරුන්ගේ ආභරණයි හොරකම් කරගෙන පැන්න දැන් කාන්තාවක් හොයාගෙන යන්නේ කේන්ති. දැන් කැලේ පීර බැන කුණ කී හොයනවා නෙමෙයිනේ. බැන දැන් කැලේ හොයා එනකොට බුදුහාඳුරු ගහක් යට වැඩ ඉන්නේ. මේ එක බුද්ධ වචනයක තියෙන ශක්තිය. බුදුහාඳුරු ළඟට ආවා දන්නේ බුදු කෙනෙක් කියලා. ශ්‍රමණෙක් ගහක් යට වැඩ ඉන්නවා සාන්ත ඉරියව්වකින්. ඇවිල්ලා ළඟට ඇවිල්ලා ඇහුවා මේ ශ්‍රමණය කාන්තාවක් මේ පැත්තෙන් ගියාද ඇහුවා. බුදුහාඳුරු බොහෝම කරුණාවෙන් කියනවා
කාන්තාවක් ගැන හොයනවට වඩා තමන් ගැන හොයාගත්තොත් හොඳ නැද්ද කියලා. දැන් ඔය වචනේ වෙන කෙනෙක්ගෙන් ඇහුණා නම් බැනලානේ යන්නේ නේ. ඇහුවේ මොකද්ද කියන්නේ මොකද්ද කියලා බැනලා යන්නේ එතන. හැබැයි බුද්ධ වචනයක තියෙන ශක්තිය කියන්නේ එක එක්කෙනා මූණේ මූණ බලාගත්තා. මොකද්ද මේ කියන්නේ? කාන්තාවන් ගැන හොයනවට වඩා තමන් ගැන හොයාගත්තොත් හොඳ නැද්ද? එහෙම වාඩි වුණා. ස්වාමීනි මොකක්ද ඒ කියපු කතාව කියලා. ඔහොම වාඩි වෙන්න කියලා. අන්න බුදුරජාන් වහන්සේ ඒ 30 දෙනා වාඩි කරලා කියනවා ඇස තුලින් බලන්න කීවා මම ඉන්නවද? ඇස තුලින් බලනකොට පේන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ලෙඩ වෙන, ජරාවටපත් වෙන, තුවාල හැදෙන, කුණු වෙලා මැරි යන ඇසක්. මම මගේ ආත්මයයි කියලා මම කීවට ඇහැ තුල මම නැහැ. මම නම් මට ඕන විදිහට තියෙන්නේ නැහැ. ලෙඩ වෙනවා, ජරාවටපත් වෙනවා, තුවාල හැදෙනවා, කුණු වෙනවා, මැරි යනවා. මේ ඇස අනිත්‍යයි. ඇස තුලින් බලන්න කියෝ. දැන් බලන්න ගියේ කොහෙද? ඔළුව තිබ්බේ කොහෙද? දැන් ඔළුව හැදුනේ කොතනටද? දැන් අර මොකුත් මතක නැහැ. ආභරණද, ඒවැ වටිනාකමද, කාන්තාවද, කුමාරිකාවරු ගියාද මොකවත් මතක නැහැ. දැන් 30 දෙනාගේම හිත බුදුහාඳුරන්ගේ ධර්මයට ඔළුව හැදුනා. දැන් ඒ ඔස්සේ යෝනිසෝ මනසිකාරය දෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා කන තුලින් බලන්න කිව්වා මම ඉන්නවද? හොඳට විමසලා බලනකොට තියෙන්නේ ලෙඩ වෙන, ජරාවටපත් වෙන, තුවාල හැදෙන, කුණු වෙලා යන අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ කනක් තියෙන. මම මගේ නම් මට ඕන විදිහට තියෙන්න ඕන. එහෙම තියෙන්නේ නැහැ. කොච්චර ලෙඩ හැදෙනවද? කන් ඇහෙන්නේ නැතුව යනවා. කන් ඇතුලේ තුවාල සැරව ගලනවා. නොයේක් ලෙඩ රෝග හැදෙනවා. ඊළඟට නාසය, දිව, කය, මනස කියන ආයතන 6 ගැනම ආයතනෙන් ආයතනයට තමන් හොයන හැටි බුදුහාඳුර දහම් දෙසුවා. හිත වැඩුණා. අර බණ අහලා ඉවර වෙනකොට 30 දෙනාම මාර්ගඵල ලැබුවා. දැන් හිතන්න මාර්ගඵලයක් ලබන්න හිත හදා ගන්නවා කියන්නේ. මොකද මේ බණ අහන්න හිතාගෙන ගෙදර ඉඳන්ම සුදු වැඳගෙන ස්වාමීනි දහම් දෙසන සේක්වා කියලා සද්ධාවෙන් වාඩි වුණා නෙමෙයිනේ. දවස් ගාණක් විනෝද විවි පංචකාමයන් තුල ඉඳලා ඊළඟට තමන්ගේ ආභරණත් හොරකම් කරගත්ත කාන්තාවක් හොයාගෙන කේන්තියෙන් ගිය ගමන. හැබැයි එක බුද්ධ වචනෙට පුළුවන් වුණා සම්පූර්ණයෙන් හිත ධර්මයට නතු කරලා වාඩි කරලා අවබෝධයට දහම් දෙසන්න. ඒ ශක්තිය තියෙන බුදුහාඳුරන්ගේ ධර්මයේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ එක බණ පදයක් කියන්නේ මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන්. මහා දරුණු අපරාධකාරයෝ එක බණ පදේ අහලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන රහතන් වහන්සේලා බවට ජීවිතේ වෙනස් කරගත්තා. ගම් පහරපු හොර කණ්ඩායම් එක්ක ගම් පහර හිටපු අපරාධකාරයෝ එක බණ පදේ අහලා ජීවිතේ වෙනස් වුණා, පැවිදි වුණා, භාවනා කරලා රහත් වුණා. දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන රහතන් වහන්සේලා වුණා. අම්බපාලි, සිරිමාව, වෙසංගනා එක බණ පදේ අහලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන රහත් භික්ෂුණීන් බවට පත් වුණා. ජීවිතේ වෙනස් වුණා. හිතුවක්කාරයි, කියන දේ අහන්නේ නැති අය. බුදුහාඳුරන්ට ගරහ කර හිටපු අය හිටිය සමහර. බුදුහාඳුරන්ගේ එක බණ පදෙන් দমনය වෙච්ච අය හිටියා. ඒ නිසා අපිට පේනවා මේ බුද්ධ වචනයක එක බණ පදයක තියෙනවා සම්පූර්ණ ජීවිතයක් වෙනස් කරන බුද්ධ ශක්තිය. ඒ නිසායි බුදුහාඳුරෝ පිරිනිවන් පාන වෙලාවේ ආනන්ද හාමුදුරන්ට දේශනා කරේ ආනන්දය තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ආනන්ද ඔබලට ඕන දේවල් දැන් බණට කියන්න කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා සමගම ශාස්ත්‍රූවරයා බවට පත් වෙන්නේ ධර්ම විනයකී. බුදුහාමුදුරෝ යමක් දේශනා කරාද බුද්ධ වචනයක් ඒ දේශනාවම ශාස්ත්‍රූවරයා හැටියට පිළිගන්න කියනවා. එතන තමයි ශාස්ත්‍රූත්වයේ බුද්ධ වචනේ තියෙන්නේ. ඒ නිසා බොහෝම ගෞරවයෙන් බණහන් ජීවිතේ වෙනස් වෙන්නේ එතනින්. ආසාවෙන් බණහන් ධම්ම කාමෝ බවං හෝති ධම්මදෙස්සී පරාභව කියලා. ධර්මයට කැමති කෙනා, ධර්මයට ආස කෙනා, ආසාවෙන් බණහන කෙනාගේ ජීවිතේ ධර්මයේ තුල වෙනස් වෙනවා. ධම්මදෙස්සී පරාභව.
ඒ ධර්මයට අකමැති කෙනා, ධර්මයට ගරහන කෙනා, ධර්මයට නොයෙක් විදිහට කෙනෙහිලිකම් කරන කෙනා පරාභව පිරිහෙනවා. මෙලොව පරලොව දෙකෙන්ම පිරිහිලා යනවා. ඒ නිසා සාමාන්‍යයෙන් අපි නොයෙක් දේවල් ඉගෙනගෙන ඇති. විභාග පාස් කරලා ඇති, ඉහළටම ඉගෙනගෙන ඇති, පතපොත කියවලා ඇති, පත්තර කියවනවා ඇති, ඊළඟට නවකථා කියවන අය ඇති. රටේ එක පුවත්පත් නොයෙක් දේවල් කියවලා දැනුම ඇති කරගත්ත අය ඇති. හැබැයි ධර්මයේ ඉගෙන ගන්නකොට ධර්ම ගෞරවය තියෙනවා. අරවට එහෙම නැහැ. නවකථා පොත් කියවුවා, පොත නැමුවා, ඔය පිළිකන්නේත් දැම්මා, පිඟරාක්කෙත් ගැහුවා තැන් වල. පත්තර කියවුවා, පත්තරේ එක්ක බිම එක්ක පුටුව යට බණ පොතක් කියවනකොට පොතට වැඳලා බොහොම ගෞරවයෙන් අපි කියවනවා. ඒ පොත කියවලා ඉවර වුණාම බොහොම ගෞරවයෙන් මේ බුද්ධ වචනයක් නේද කියලා බුදුහාඳුරන්ට වන්දනා කළා, ධර්මයට වන්දනා කළා, ගෞරවයෙන් ඒක අරගෙන තියන්න. අන්න එතකොටයි ධර්මයේ පිහිටන්නේ. ටීවී එකේ බණක් ඇහුවත් පුළුවන් තරම් ධර්ම ගෞරවයෙන් බාහිර වැඩ නවත්තලා බණහන්න දක්ෂ වෙන්න. එතකොටයි ධර්මයේ පිහිටන්නේ. අපි පුරුදු වෙලා අපිට මෙහිමයි ප්‍රායෝගිකව අපි ගත්තොත්. දැන් ඉස්සර වගේ නෙමෙයි බණ ගොඩාක් තියෙනවනේ. ඒ නිතර බණ ඇහෙනකොට අපිට වෙන්නේ අර ටික ධර්ම ගෞරවේ අඩු වෙනවා. ඔබ අහලා ඇති ඉස්සර අනුරාධපුර යුගයේ රාතන් වහන්සේලා වැඩ සිටිය කාලේ අපේ රටේ තුන්යම් රාත්‍රී දේශන තිබිලා තියෙන. ඉස්සර ගොඩක් පොයේ දවස්වලට බණ කියන්නේ. පොයේ දවසේ හවස හඳ එළියත් එක්ක දේශනා පැවැත්වෙනවා. ඉතින් අනුරාධපුරයට මිනිස්සු ලංකාවේ නොයේක් පළාත් වලින් මිනිස්සු එනවා කියනවා. සමහරු තිස්ස මහාරාමේ ඉඳන් පයින් යනවා කියන අනුරාධපුරයට බණ අහන්න. දැන් හිතන්න තිස්ස මහාරාමේ ඉඳන් අනුරාධපුරයට පයින් යනවා කියන්නේ. යන්නම දවස් 5ක් යනවා. රැලි වෙනකන් එදාට සද්ධාවෙන් බණ අහනවා. පහවදා පිටත් වෙනවා. ආයෙ එන්නත් දවස් 4ක් 5ක් 6ක් යනවා. එතකොට ඒ වගේ ලොකු කැපකිරීමක් තුල සද්ධාවෙන් ගෞරවයෙන් ධර්මයේ වෙනුවෙන් කැපකිරීමක් තුලයි බණ ඇහුවේ. අද අපිට එහෙම නෙමෙයි. අද ඕන තරම් මොකක් අහන්නද කියලා හිතා ගන්න බැරි නත්තමට එහෙට කැරකුවත් බණ, මෙහෙට කැරකුවත් බණ, රේඩියෝ එකෙත් බණ, ටීවී එකෙත් බණ, හැම වෙලෙම බණ තියෙන. ඒ නිතර බණ තියෙනකොට ඔහේ බණ නිකන් දාලා අපේ වැඩ කර ඉන්නවා. එතකොට වෙන්නේ ධර්මය ඇහෙනවා තමයි තැන් වලින් නිකන්. හැබැයි අවබෝධයට හිතක් නැඹුරු වෙන්න නම් ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాన කල්යාණ, මුල මැදාග ගැලපෙන විදියට බණහන්න කියලා. ඔබ අහලා ඇති බුදුහාඳුරෝ 69ක් රහතන් වහන්සේලාව ධර්ම ප්‍රචාරයට පිටත් කරන්න පෙර අවවාදයක් දුන්නා. චරත භික්ඛවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. ඒ තමයි පළවෙනිම රහතන් වහන්සේලා 69ට දීපු අවවාදයයි මඟ පෙන්වීමයි. චරත භික්ඛවේ චාරිකම්, මහණෙනි චාරිකාය වඩින්න. බහුජන හිතාය, බොහෝ දෙනාට හිත පිණිස. බහුජන සුඛාය, බොහෝ දෙනාට සැප පිණිස. අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන. මනුස්සයන්ට විතරක් නෙමෙයි එතකොට. දේව මනුස්සාන. දෙව් මිනිස් ලෝකයාට හිතසුව පිණිස ගම් නියම් ගම් පුරා වැඩම කරමින් දහම් දෙසන්. එතකොට දිව්‍ය ලෝකෙත් නෙමෙයි යන්න කිව්වේ. ගම් නියම් ගම් පුරා. ගම් නියම් ගම් පුරා ගිහිල්ලා බණ කියනකොට මිනිස්සයෝ එක්කෙනෙක් දෙන්නේ 5-6 දෙනෙක් කී දෙනෙක් ගමක කොහේ හරි වාඩි වෙලා බණ ඇහුවත් ඒ බණ දෙවියන් පව අහනවා. බෝමාටු දෙවියන්ගේ ඉන ඉහළ දිව්‍ය ලෝකවලට ධර්මය අහන්න කැමති දෙවිවරු බණ අහන්න එකතු වෙනවා. ඒ නිසා ඒ ගම් නියම් ගම් පුරා ගිහින් දහම් දේශනකොට දෙව් මිනිස් ලෝකයාටම යහපත උදා වේ. ඒ නිසා දේව මනුස්සාය ඊළඟට ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాన කල්යාණ, මුල මැදාග පිරිසිදු විදිහට සාත්තං අර්ථ සහිතව සබ්භ්‍යාංජන පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් ආයමත් කියනවා පාරිසුද්ධම් බ්‍රහ්මචර්යම් පකාසේති. පිරිසිදු නිවන් මගම දේශනා කරන්න. ඒ කියන්නේ පිරිසිදු බුද්ධ වචනේම කියන්න, වෙන මොකුත් කියන්න යන්න එපා. අන්න ඒක ඊළඟට බුදුහාඳුර කියනවා. දැන් කට්ටිය කතා වෙවි එක පාරවල් වල hina වී යන්න ගියොත් මොකද වෙන්නේ?
අර 69ට කිව්වට අනාගතේ ඉන්න අයටත් එක්කම තමයි ඒ කියන්නේ. ඒ නිසා එක මගකින් එක නමක් කියන්න. එක මගකින් දෙනමක් කියන්න එපා. එතකොට තවත් ප්‍රදේශයකට ධර්මයේ ව්‍යාප්ත කරන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. ඒ නිසා එක මගකින් එක නමක් බැගින් වඩින්න. ඒ අනකොටත් ධර්මයේ සිහි කර කර මනා සිහිනුවණින් ඉන්ද්‍රිය සංවරයෙන් තනි තනියෙන් ඒ ගම්නියම් ගම්පුරා වැඩම කරමින් මේ බුද්ධ වචනේ පාරිසුද්ධම් බ්‍රහ්මචර්යම් පකාසේති. පිරිසිදු නිවන් මගම කියා වඩින්න කියන. වෙන දෙයක් නෙමෙයි. එතකොට අන්නේ ඉලක්කය තමයි බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාව ධර්ම ප්‍රචාරයට පිටත් කරේ එහෙමයි. ඒ නිසා පින්වතුනි බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන වඩින ගමනේ බෝග කියලා නගරයකදී සතර මහා ප්‍රදේශ දේශනා කරනවා. ඒකේ සඳහන් වෙනවා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ආනන්ද අනාගතයේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ කවුරු හරි කෙනෙක් කියයි මෙන්න ධර්මය මෙන්න මිනේ පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. බුද්ධ වචනේට ගලපලා බහා බලන්න. මේක බුදුහාමුදුරුවෝ කියපු දේශනාවට අදාළද? ඒ දේශනාවමද මේ කියලා ධර්මයටම ගලපලා බලන්න. ධර්මයට ගැලපෙනවා නම් පිළිගන්න. අනාගතේ පිරිසක් කියයි. එක්කෙනෙක් නෙමෙයි කණ්ඩායමක් එකතු වෙලා මතයක් කියයි මෙන්න මේකයි නිවැරදි ධර්මයේ මේකයි ධර්මයේ. පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. බුද්ධ වචනයත් එක්ක බහා බලන්න. ධර්මයට ගැලපෙනවා නම් මේ පිරිස කියන දේ ධර්මයට අනුව එකගයි කියලා ඒක පිළිගන්න. කවුරු හරි ආනන්ද කියයි මම බුදුහාමුදුරන්ගෙන්ම අහගත්තා. බුදුරජාණන් වහන්සේ මට මෙන්න මේ විදියටයි කිව්වේදා. පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. බුදුහාමුදුරන්ගෙන්ම ඇහුවා කිව්වත් ඒක ධර්ම විනයට ගැලපෙනවද කියලා බලන්න. ගැලපෙනවා නම් පිළිගන්න. එතකොට ওই විදිහට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න පෙර තමන් රැවටෙන්නේ නැතුව මොකද අද අපි ඉන්නේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා මේ අවුරුදු 50 100ක් ගිය කාලෙක නෙමෙයි. පරම්පරා කීයක්ද කියලා හිතන්න. අවුරුදු 2500 ගාණක් කියන්නේ කොච්චර කාලයක්ද? ඒ අවුරුදු 2500 ගාන තුල මොන විදිහේ බොහොම සතුටෙන් පරම්පරාවෙන් පරම්පරාවට ධර්මයේ අරගෙන ආව නෙමෙයි. විශාල අභියෝග ආක්‍රමණ විශාල නියඟ දුර්භික්ෂ බැමිණිතියා සාය කාලේ කොච්චර ධර්මයේ කටපාඩම් කරගත් භික්ෂුන් වහන්සේලා දානි නැතුව 12000ක් සිතුල් පව්වේ රහතන් වහන්සේලා තිස්ස මහරාමේ වැඩ සිටි තවස් 12000ක් ඔක්කොම 24000ක් මහරහතන් වහන්සේලා දානි නැහැ පිරිනිවන් පෑවා. ඒ වගේ හරි දුක් ගැහැට මැද්දේ ඊළඟට රාජසිංහ රජුරුවන්ගේ කාලේ හාමුදුරුවෝ හොයා මරණ කාලයක් තිබ්බ අපේ රටේ. එක භික්ෂුවක් හොයාගන්න නැතුව සිවුරු පටියක් ගැට ගහගෙන සිවුරු ඇල්ල ගෙවල් වලට පැනලා හැංගුණා කියලා මරණවා හොය. අන්තිමට පොත්පත් හොයා ගිනි තියනවා කියලා. ගණින්නාන්සේලාගේ විගයක් බිහි වුණා කියලා අහලා ඇති. එහෙම කාල තිබ්බා. හැබැයි ඒ අතර කොහොම හරි පොත් ටික රැකගෙන දහම් පොත් ගෙනහිල්ලා ගල් ගුහා වලට තියලා ඔතල මැටි ගහලා හැංගුවා කියනවා. මොකද හොයලා ගිනි තියනවා. වහලවල රීප්ප වලට තියලා බැඳලා කියනවා. පුස්කොළ පොත් හොයන්න බැරි වෙන. එහෙම තමයි කියන හැංගුවේ. ඔය විදිහට තමයි ඒ අවාසනාවන්ත කාලවල ධර්මයේ රැකගත්තේ. ඉතින් එහෙම කාලයක් එනකොට හරි බුද්ධ වචනය හොයාගන්න අද ලේසි නෑ. තියෙනවා. ඊටාම පිරිසිදුව ධර්මයේ තියෙනවා. හැබැයි ධර්මයේ ස්වરૂපයෙන් එක එක මතවාද මතුවෙච්ච ඒවත් හැමතැනම තියෙනවා. ඒක මේ වගේ. බුදුහාඳුරෝ අනාගතයේ දිහා බලලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි රත්තරන් විතරක්ම තියෙනවා නම් අපි කියන්නේ දිලිසෙන සියල්ල රත්තරන් නම් අපි හිතමු කහ පාටට දිලිසෙනවා නම් ඒක රත්තරන්. රත්තරන් විතරම නම් තියෙන්නේ. රත්තරන් වලට කවදාවත් අභියෝගයක් නැහැ එහෙනම්. හැබැයි අනාගතේ රත්තරන් වගේම ව්‍යාජ වර්ග හොයා ගන්නවා කියලා. නොයෙක් ලෝහ වර්ග හදලා රත්තරන් වගේම ඒවා හදනවා. හැබැයි හරියටම රත්තරන් අඳුනන කෙනාට රවට්ටන්න පුළුවන්ද? දැන් ඔබ හිතන්න රත්තරන් බඩුම හදන මිනිස්සෙක්. රත්තරන් බඩු කඩයක් කරන කෙනෙක්. රත්තරන් වලම වැඩ කරන මිනිස්සෙකුට ඔය ව්‍යාජ මොනවා හරි ඉමිටේෂන් කෑල්ලක් ගිහිල්ලා දෙනවා මේක රත්තරන් කියලා. ඒ මිනිස්සේ අතට ගත්ත ගමන් දන්නවද නැද්ද? ආයි ගලගාලා බලන්න දෙයක් නැහැ. අතට ගන්නකොටම දන්නවා මේක රත්තරන් නෙවෙයි කියලා. ඇයි ඒ රත්තරන් ගැන හොඳටම දන්න නිසා.
ඒ වගේ හොඳටම ධර්මයේ අධ්‍යයනය කරපු කෙනාව රවට්ටන්න බෑ. ධර්මයේ හරියට අල්ලපු නැති කෙනා, බුද්ධ වචනේ හොඳට කියවලා ධර්මයේ ගැන සද්ධාාවක් නැති කෙනා අර ව්‍යාජ වර්ග වලට අහු වෙනවා. මේකත් ධර්මයේ. මේකත් ධර්මයේ තමයි. ওই බුදුහාඳුරු කියපු ඒවාම තමයි මේකෙත් තියෙන්නේ. ඒ විදිහට මේකත් ධර්මයේ කියලා අධර්මයට අහු වෙනවා කියනවා. රත්තරන් වගේ පේන හැම එකකටම රැවටෙනවා. අන්න ඒ නිසා ඒක අනාගතේ වෙනවා කියනවා. ඒ නිසා පින්වතුනි අපි මේ ධර්මයේ එකක් පින තියෙන්නත් ඕනේ මතක තියාගන්න. සසර පින තියෙන්න ඕනේ. ඒ පිනෙන් නිවැරදි ධර්මයේ අපිට මුණ ගැස්සන. ඒකට තමයි අපි ධර්මයේ උදෙසා තුනුරුවන් උදෙසා නිතර පුද පූජා කරන්නේ. තුනුරුවන් වන්දනා කරන්නේ, බුදු ගුණ හිතන්නේ, ධර්මයේ ගුණ හිතන්නේ, සංඝ ගුණ හිතන්නේ. සිල්වත් ජීවත් වෙලා දෙවියන්ට පින් දෙනවා. ධර්මය අවබෝධ කරපු මාර්ගඵලලාභී දෙවිවරු ඉන්නවා. ඒ දෙවිවරු අපි නොමග යනවා නම් කොහොම හරි අපිව ඒවෙන් බේරලා හරි ධර්මයේ මුණ ගැස්සලා කල්යාණ මිත්‍රයන් මුණ ගැස්සලා. ඒක ලැබෙන්නේ සසර ධර්මයට ගරු කරපු පිනට. එහෙම නැත්නම් ධර්මයේ කියලා යා ජීවිතේ හොයාගෙන ගිහිල්ලා යාට හම්බෙලා තියෙන ධර්මයේ නෙමෙයි අධර්මයේ. එයා ඒකට වැඳගෙන ඒක පස්සේ ගිහිල්ලා මෙලෝ පරලෝ දෙකම විනාශ කරගන්න. ඒ නිසා මතක තියාගන්න නිවැරදි ධර්මයක් ලැබෙන්න නම් ධර්මයට ගරු කරන්න. ධර්මයට ආස කරන්න. නිතර තුනුරුවන් ගුණ සිහි කරන්න. තුනුරුවන් උදෙසා බොහොම ගෞරවයෙන් පුද සත්කාර කරන්න. අන්න එතකොට ඒ පිනෙන් අපිට නිවැරදි ධර්මය අපිට ලැබෙනවා. බුදුහාඳුර පෙන්නනවා බාහිරින් ලැබෙන්න ඕන කාරණා දෙකක්. සද්ධර්ම ශ්‍රවණයයි කල්යාණ මිත්‍ර ඇසුරයි. ඒක බාහිරින්. සද්ධර්ම ශ්‍රවණය පිරිසිදුම බුද්ධ වචනය අහන්න ලැබීම. කල්යාණ මිත්‍ර සේවනය කියන්නේ ඒ ධර්මය ලැබෙන්නේ කල්යාණ මිත්‍රයන්ගේ. හරියට ධර්මයේ හැසිරෙන නිවැරදිව ධර්මය හදාරපු ධර්මයේ ඉගෙනගත්ත බුද්ධ වචනයටම ගෞරවයෙන් දහම් දේශනායි මුණ ගැහෙනවා ජීවිතේ. ඒ ධර්මයේ හැසිරෙන යාළුවෝ කල්යාණ මිත්‍රයෝ හිතවත් අය අනේ භාවනා කරමු අනේ අපි බණක් අහමු අනේ පින්කමක් තියෙනවා යන් ඒ වගේ අපිට ධර්මයට අපි එක් කරගෙන යන යාළුවෝ කල්යාණ මිත්‍රයෝ ජීවිතේ හම්බ වෙනවා. එතකොට ඒ දෙක සද්ධර්ම ශ්‍රවණයයි කල්යාණ මිත්‍ර සේවනයයි කියන මේ කරුණු දෙකම බාහිරින් අපිට ලැබෙන්නේ. ඒ දෙක බාහිරින් හරියට ලබන්න සසර පින තියෙනවා. එහෙම නැත්නම් ජීවිතේ බලන්න සමහර අය ඉන්නවා ඉන්දියාවේ අපි ලංකාවේ අමාරු වැටිච්ච අය පැත්තක තියමු. අදටත් ඉන්දියාවේ ගත්තොත් විමුක්තියක් කියලා හිතාගෙන මහා වනාන්තරවල අන්ත දුක් විඳින අය ඉන්නවා. අදත් ඉන්නවා නිගන්ඨයෝ. ඇඳුමක් අඳින්න නැතුව. ඇඟේ අලු ගා ගන්නවා. සීතලට ওই හිමාලේ සීත කාලේ අයිස් වැටෙන පැතිවල සීත කාලේ ඇඳුමක් නැතුව ඉන්නවා කියන්නේ. සීතලට එක්ක අමාරුවේ කොහොම හරි ගිනි ගොඩක් ගහගෙන ගිනි තපිනවා. සීතලට ඇඟේ අලු ගා ගන්නවා. දුකක්. බැලුව බැල්මට නුවණ තියෙන කෙනාට ධර්මයේ දන්න කෙනාට පේනවා මේනම් කර්මයක් ගෙවන්න. හැබැයි එයා හිතන්නේ මේ විමුක්ති මාර්ගයක් කියලා. ආහාර ගන්න පිඟානකට නෙමෙයි අත් දෙකට. යනවා පින්ඩපාත යනවා වගේ යනවා බිම් බලාගෙන යනවා. ගිහිල්ලා ගෙවල් ළඟින් අත් දෙක මෙහෙම අත් දෙක ඒ දෙන එච්චරයි. පිඟානක් තැටියක් මොකුත් පාවිච්චි කරන්නේ. අත් දෙකට දෙන දේ වාඩි වෙලා කනවා. එතකොට ඔය වගේ පුදුම සහගත ජීවිත සමහර අය ඉන්නවා මේ කෙලෙස් තවන්න කියලා අවුරුදු ගණන් අවුරුදු 10 15 නාලා නැහැ. නාන්නේ ඇඟපත සුද්ධ කරන්නේ ඇඟේ තට්ටු බැඳිලා. ඒ අය කය තවනවා කියලා ඒ නොයෙක් දුෂ්කර ප්‍රතිපදාවන් අනුගමන ගිනි ගොඩවල් ගහගෙන ගින්දරේ පිච්චි මැද වාඩි වෙලා ඉන්නවා. කෙලෙස් තවන්න කියලා. සීතල වතුරේ බහැලා පව් හොදනවා. එතකොට මේ ඔක්කොම කරන්නේ මොකටද? ගැලවෙන මාර්ගයක් හොයන්නේ. හැබැයි හම්බෙලා තියෙන්නේ වැරදි මාර්ගයක්. අන්ත දුක් විඳ සමහර අය අපිට මුණ ගැහිලා තියෙනවා. කොණ්ඩේ අර හැඩපළු ගෙතිලා. රැවුල් එහෙම කැරකිලා අර නිකන් මස් දළු ඇවිල්ලා. මූණක් හොදලා නැහැ, අතපය හොදලා නැහැ, තට්ටු පිටින් ඇඟේ ඒත් ඔහේ බිම බලාගෙන අර නව ගුණ වැලක් අරගෙන එක්කෝ ඒකෙන් මොනවා හරි දෙයක් මතුර ඉන්න ජීවිත කාලෙම.
විමුක්තියක් කියලා හිතාගෙන. එතකොට අපිට පේනවා ධර්මයේ හොයාගෙන ජීවිතේ කොච්චර කැපකිරීම කරගෙන ගිහි ජීවිත අතහැරලා, ගෙවල් දොරවල් අතහැරලා, කැලෑවල් වලට ගිහිල්ලා ආරණ්‍ය හොයාගෙන විමුක්තිය කියලා හොයාගෙන ගියත් අහුවෙන්නේ හරි දේ නෙමෙයි. ඇයි සසර ධර්ම ගෞරවයෙන් කරපු පින්නේ. ඒ නිසා පින්වතුනි මලක් පහනක් පූජා කරත් ධර්ම ගෞරවය ඇති කරගන්න. මම මේ රැස් කරන පින ඒකනේ අපි හිමිනා පුඤ්ඤ කම්මේන මා මේ බහල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බහනපත්. මම මේ රැස් කරගත්ත පිනෙන් මට බාල වූ අසත්පුරුෂයන් ධර්මයට කැමති නැති පුද්ගලයෝ සසරින් මුණ නොගැහේවා. සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් මට මුණ ගැහේවා. ඒ අයගෙන් මට නිවැරදි ධර්මයේම මුණ ගැහේවා. ඒක තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. නිවන් අවබෝධයේ පිණිස මට මේ පින උපකාර වේවා. ඒ පිනෙන් අපිව ඊතන්ට අරගෙන යනවා. ඒ නිසා ධර්මයට ගරු කරන්න, ධර්මාවබෝධය අරමුණු කරගෙන පින් කරන්න. ඒ පින් කරන ගමන් බණ පොතක් කියුවත්, බණක් ඇහුවත් ධර්ම ගෞරවයෙන් බොහෝම ගෞරව. ඊළඟ දේ තමයි දැන් සාමාන්‍යයෙන් අපේ හිතවල තියෙනවා වෙන නිකන් ඊර්ෂියාව කියන එක එනවනේ. ඕක කොහොමද තියෙන එකක්. ඒව නැති වෙන්නේ කෙලෙස් ප්‍රහාණය වෙනකොට. දැන් අපි හිතමු අපිට බණ අහන්න සමහරවිට අපිට බණ අහන්න හිත නැමෙන්නේ. තව කවුරු හරි බණ අහනවා. එතකොට හිතේ මට කරගන්න බෑ මුන් කරගන්නවනේ කියලා හිතලා ඊර්ෂියාවට ඒකට මොනවා හරි කරොත් මතක ඒවැ විපාක කැරකිලා එන. තමන්ට බණ අහන්න බැරි වුණත්, තමන්ට යන්න බැරි වුණත් අනේ සාදු කොච්චර දෙයක්ද ඔයා හරි බණ අහන එක. අනේ කොහොම හරි මේකෙන් ගැලවෙන්න ඕනේ. ඔයා හරි සිල් රකින්න. ඔයා හරි පින් කරගන්න කියලා බණ අහන කෙනාට ඊර්ෂියා කරන්නේ නැතුව උදව් කරන්න. ඒ පිනෙන් තමන්ට ධර්මය ලැබෙනවා. කවුරු හරි භාවනා කරන්න යන පැවිදි වෙන්න උත්සාහ කරනවා. ඒවට වල කැපුව කවදා හරි තමන් ධර්මයේ හැසිරෙන්න ගිය දවසට ඒවා විපාක තමන්ට කැරකිලා එන. සමහර අය ඉන්නවා ඔහේ කතා කර කර කයිවාරු ගගහ එල්ලි වෙනකන් ඇහැරගෙන ඉන්න පුළුවන්. බණක් අහන්න බෑනේ. බණ අහන්න පටන් ගත්ත ගමන් නිින්ද යනවා. කර්ම විපාකේ නේ කොළුවරි දෙනවා සමහරුන්ගේ. ඒ කොළුවට නිකන් කන් හිර වෙනවා වගේ කන් වලට රිදෙනවා, ඔළුව රිදෙන්න ගන්නවා, කලන්තේ වගේ එනවා. හිත නැමෙන්නේ නැහැ. ඔයේක් දේවල් හිතට එනවා. බණ අහන්න බෑ සමහරුන්ට. බණ පොතක් ගන්නවා. සමහරුන්ට පන්සලකට අඩිය තියන්න බෑ. ආසාවෙන් හිටියට ඇතුල් වෙනකොට එක්ක ඇඟ වේවුලනවා. අමනුස්ස බලපෑම් එන්නේ කර්මාන් රූපය මතක තියාගන්න. සමහරුන්ට බුදුන් අඳින්න බෑ අතපය වේවුලනවා. පිරිත් කියන තැන් වල ඉන්න බෑ. බුදුන් අඳින තැන ඉන්න බෑ. ඇඟපත වේවුලනවා. එතනින් කොහොම හරි එයාව අයින් කරනවා. ඒ කර්මයෙන් වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න, ධර්මයේ හැසිරෙන අයට උදව් කරන්න. තමන්ට කරගන්න බැයි නම් කරන කෙනාට ආශිර්වාද කරන්න. ඒ පින තමන්ව ධර්මාවබෝධයේ කරා අරගෙන යන විදිහේ තමන්ට ආශිර්වාදයක් කරලා දෙන්න. ඒ නිසා බණ පොත්පත් අනිත් අයට දෙන්න, ඒ අයව බණ අස්සවන්න, ධර්මයට අනිත් අය යොමු කරවන්න. ඒ වගේ සමහර සිදුවීම් තියෙනවා දෙවිවරු දිව්‍ය ලෝකේ සැප සම්පත් විඳිනවා. ඒ දෙවියන්ගෙන් අහනවා මුගලන් හාමුදුරුවෝ ගිහිල්ලා මොන වගේ පිනක් කළාද ඔබ මේ සැප සම්පත් විඳින්නේ? ඒ කාලේ කියනවා මම බොහොම දුප්පත් කෙනෙක්. මගේ නිවසට පින්ඩ පාතිනවා. මට කවදාවත් දෙන්න දෙයක් නැහැ කියලා. මමත් හිඟමනේ ගිහිලා ජීවත් වෙන්නේ. ලැබෙන දෙයකින් මට හම්බෙන්නේ පිළුණු වෙච්ච දෙයක්. හැබැයි මං අත දික් කරලා පෙන්නවා කියනවා දෙන ගයක් තියෙනවා. දන් දෙන තැනක් තියෙනවා. කවුරු හරි ඇවිල්ලා ඉල්ලපු ගමන් පෙන්නනවා ස්වාමීනි අන්න අතන ගෙදරට වඩින්න මට නම් දෙන්න දෙයක් නැහැ. අන්න අර ගෙදර සත්පුරුෂයෝ ඉන්නවා. ඒ අය දන් දෙනවා. ඔබ වහන්සේ එතනට වැඩියොත් දාන ටිකක් හම්බෙයි. අත දිග ඇරලා ඒ දන් දෙන තැන පෙන්නවා කියනවා. ඒ පිනෙන් තමයි කියනවා මේ දිව්‍ය සැප සම්පත් ලැබුණේ. තමන්ට කරන්න බැරි වුණත් කරන තැනට යොමු කරා. මෛත්‍රිය. අන්නේ පිනෙන් මේ දිව්‍ය සැප සම්පත් ලැබුවා කියලා. ඒ නිසා මතක තියාගන්න චේතනාව තුලයි මේ ඔක්කොම පින රැස් වෙන්නේ චේතනාවෙන්. ඒ නිසා මෛත්‍රී සහගතව ධර්ම ගෞරවයෙන් බණ අහන්න ධර්මයේ ඉගෙන ගන්න. ඉතින් ඔබ හැම දිනාටමත් මේ ධර්මස්වන මේ පිනත් ධර්ම දානමේ පිනත් ධර්මාවබෝධයේ පිණිසම ආශිර්වාදයක් වේවා වේවා කියලා ආශිර්වාද කරනවා.